Mari api පටන් ගමු එහෙමනම්. ඔයගොල්ලන්ට අද තියෙන උඩුකුරු තෙරපුම කියන පාඩම එතකොට මුලින්ම අපි බලමු මොකද්ද මේ උඩුකුරු තෙරපුම කියලා කියන්නේ කියන එක. දැන් ඔයගොල්ලෝ මේව දෙයක් අපි හිතමු ඔයගොල්ලෝ මේ ලිඳකින් වතුර ඇදලා තියනවා නම් දැන් කාලේ ලින් වලින් වතුර අදින එක අඩුයි. නමුත් ලිඳකින් වතුර ඇදලා තියෙනවා නම් මේ වතුර මට්ටමට පහළදී යටදී වතුර මට්ටමේ යටදී වතුර පිරීලා තියෙනකොට බාල්දියේ බර අඩුයි. වතුර මට්ටමින් උඩට ආවට පස්සේ බර වැඩි වෙනවා. ඒක කාරණයක්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කුලම් පුරවපු බෝලයක් ඒ වගේ වස්තුවක් වතුර ටැංකිය එක නැත්නම් වතුර භාජනයක පහළට ඔබනකොට වතුර බාල්දියක පහළට ඉබුවා කියලා හිතන්නකෝ. ඒක වතුර බාල්දියේ පහළට අපි බෝලේ ඔබනකොට අපිට දැනෙනවා මේ අපේ අත උඩට තල්ලු වෙනවා කියලා. අපේ අත ඉහළට තල්ලු වෙනවා අපිට දැනෙනවා. ඒකට මෙන්න මේ විදිහට තරලයක් කියන්නේ ළමයි ද්‍රවයක් හෝ වායුවක්. තරලයක ගිලිලා තියෙන වස්තුවක් මත ඒ තරලය මගින් උඩු අතට ඇති කරනවා තෙරපුම් බලයක්. මේ තෙරපුම් බලයට අපි කියනවා උඩුකුරු තෙරපුම කියලා. දැන් මේ උඩුකුරු තෙරපුම හඳුනා ගන්න. ඔයගොල්ලන්ට තියෙනවා පොඩි ක්‍රියාකාරකමක්. උඩුකුරු තෙරපුම කියන බලය හඳුනා ගන්න පොඩි ක්‍රියාකාරකමක් මුලින්ම දීලා තියෙනවා ටියුට් එකේ. මේක මෙහෙමයි කරන්නේ. ඉස්සෙල්ලාම දුණු තරාදියක මේ විදියට දුණු තරාදියක වාතයේදී වස්තුවක් එල්ලනවා. අපි හිතමු මේ වස්තුව නිව්ටන් 10ක්. නිව්ටන් 10ක් බරයි මේ දුණු තරාදියේ පාඨාංකය නිව්ටන් 10යි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි මේ වස්තුව වතුර භාජනයක මේ විදියට දුණු තරාදියේ එල්ලලා තිබියදීම වතුර භාජනයක ගිල්ලනවා. දුණු තරාදියේ එල්ලලා තිබියදීම මේ විදියට. දැන් වතුරේකේ ගිල්ලපුවාම මෙයාගේ බර අඩු වෙනවා ළමයි. මේ නිව්ටන් 10 කියන එක නිව්ටන් 7ක් විතර වෙනවා. එතකොට මෙන්න මේ විදිහට බර අඩු වෙනවා ජලයේදී. ඇයි බර අඩු වෙන්නේ? ඇයි බර අඩු වෙන්නේ? දැන් මේ පළවෙනි අවස්ථාව ගත්තොත් අපි හිතමු මෙයාගේ මේ බර අඩු වෙන්න නම් අපි පහලින් ළමයි මේ පොඩි තල්ලුවක් උඩට දුන්නොත් බර අඩු වෙනවනේ. මේ වස්තුව අපි පොඩ්ඩක් අතින් උඩට තල්ලුවක් දානවා පොඩි.
මේම අත තියලා ඕම අත තියලා අපි පොඩි තල්ලුවක් දානවා මේ වස්තු උඩට. එතකොට දුනුතරාදි පාඨාංකය අඩු වෙනවා. උඩු අතට තෙරපුමක් ඇති කරොත් දුනුතරාදියේ පාඨාංකය අඩු වෙනවා. එහෙමනම් මෙතනත් මේ දුනුතරාදියේ පාඨාංකය අඩු වෙන්න හේතුව තමයි ජලය මගින් මේ වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුම. ජලය මගින් උඩු අතට තෙරපුම් බලයක් ඇති කරනවා. වස්තුව මත උඩු අතට තෙරපුම් බලයක් ඇති කරනවා. එතකොට අපි ඔන්න ඔය තෙරපුම් බලයට කියනවා උඩුකුරු තෙරපුම කියලා. ජලය විතරක් නෙවෙයි ඕනෑම තරලයකින් මේ තෙරපුම් බලය ඇති කරනවා. තරලයක් තරලයක් කියන්නේ ළමයි ඒක ද්‍රවයක් නැත්තම් වායුවක්. වායු මගිනුත් මේ විදියට උඩුකුරු තෙරපුමක් ඇති කරනවා. හරි එහෙමනම් ද්‍රවයක උඩුකුරු තෙරපුමේ හැඳින්වීම ළමයි ද්‍රවයක් තුල සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ද්‍රවයක් තුල සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ගිලිලා තියෙන වස්තුවක් මත ඒ ද්‍රවය මගින් උඩු අතට ඇති කරන තෙරපුම් බලයට අපි කියනවා උඩුකුරු තෙරපුම කියලා. ද්‍රවය මගින් උඩු අතට ඇති කරන තෙරපුම් බලයට අපි කියනවා උඩුකුරු තෙරපුම කියලා. හරි. ටියුට් එකේ හැඳින්වීමට ඉරක් ගහ ගන්න ළමයි. උඩුකුරු තෙරපුමේ හැඳින්වීම තියෙනවා. වස්තුවක් සම්පූර්ණයෙන් වූ අර්ධ වශයෙන් තරලයක ගිලී ඇති විට තරලය මගින් වස්තුව මත උඩු අතට ඇති කරන තෙරපුම උඩුකුරු තෙරපුම නම් වේ. හයිලයිට් කරගන්න. උඩුකුරු තෙරපුම නම් වේ. හරි. ඊට පස්සේ තියෙනවා ජලයේ පාවෙන වස්තුවක් ජලයේ මත තබා මම උදාහරණ කිව්වා මේ වාගේ ඒවා. එතකොට ජලයේ මගින් උඩුකුරු තෙරපුමක් ඇතිවන බව පෙන්වීම. එතකොට මේකේ ළමයි ඔන්න අපි අර කතා කරපු ක්‍රියාකාරකම තියෙනවා. මුලින්ම ලෝහ කැබැල්ලක් වාතයේ එල්ලනවා. දුනුතරාදි පාඨාංකය බලනවා. අද අලුත් ටියුට් එක බලමු අපි. අලුත් ටියුට් එක පටන් ගන්න අපි ගණන් ටිකක් එහෙම හදලා රයිට්. එතකොට බලන්න පළවෙනි එකේ දුනුතරාදියේ මගින් ලෝහ කැබැල්ල එල්ලනවා. මෙහෙම එල්ලපුවාම ඔන්න දුනුතරාදියේ පෙන්නනවා පාඨාංකයක්. ඊට පස්සේ දෙවෙනි රූපේ විදියට මේ ඉහළින් පොඩි බලයක් ඇති කරනවා පහළට. ලෝහ කුට්ටිය මත පහළට බලයක් ඇති කරනවා. ඒතර පහළට බලයක් ඇති කරපුවම දුනුතරාදි පාඨාංකය වැඩි වෙනවා. ඊට පස්සේ තුන්වෙනි රූපේ බලන්න. ලෝහ කුට්ටිය මත ඉහළට බලයක් ඇති කරනවා. එතකොට දුනුතරාදි පාඨාංකය අඩු වෙනවා. හතරවෙනි එක බලන්න. ඊට පස්සේ ලෝහ කුට්ටිය ජලය ගිල්වනවා. එහෙමනම් මේකෙදිත් වෙන්නේ අපි අර කතා කරා වගේ දුනුතරාදි පාඨාංකය අඩු වෙන එක. දුනුතරාදි පාඨාංකය අඩු වෙනවා. නේද? එහෙමනම් ඒ අනුව අපි නිගමනය කරනවා ජලය මගින් මේ C රූපයට අනුරූපව නේද? දැන් C අවස්ථාවේදී දුනුතරාදි පාඨාංකයේ අඩුනේ පහලින් ඉහළට බලයක් යොදපු නිසා. එහෙමනම් ඒ අවස්ථාව වගේම ජලය මගිනුත් මේ ලෝහ කුට්ටිය මත උඩු අතට බලයක් ඇති කරනවා කියලා අපි නිගමනය කරනවා. හරි. රයිට් අපි ලියමුකෝ කලබල වෙන්න එපා. අපිට මේ උඩුකුරු තෙරපුම කියන්නේ ටිකක් අපි කතා කරන්න ඕනේ කොටසක්. ඒක නිසා මේ ටියුට් එක කීප දෙනෙක්ම ගෙනින්නේ නැහැ අද. මේ අපි බලමු. අවශ්‍ය වෙන එක නැහැ බොහෝ විට අපිට ගණන් ටික අර පේපර් එකේ හැම අද හදලා ඉවර කරලා මේ ඒකේ ගණන් ටික හදද්දී අපිට අද ටියුට් එක කරන්න වෙලා මදි වෙයි අලුත් පාඩම. අලුත් ටියුට් එක අරගන්න අලුත් ටියුට් එකේ රසායන විද්‍යා පාඩම් දෙකක් තියෙනවා. ඊළඟ 16 වෙනි පාඩමයි 17 වෙනි පාඩමයි තියෙනවා. ඕගොල්ලන්ට මේ පාඩම් ළමයි තියෙන්නේ මේ 20යි.
10 ශ්‍රේණියේ පාඩම් 20යි තියෙන්නේ. එතකොට දැන් අපි අවසාන භාගයට ළඟා වෙලා තියෙන්නේ. එතකොට මේ ඉදිරියේදී මම වැඩිපුර ප්‍රශ්න ටිකක් කතා කරනවා. එතකොට අපි එක දවසක් පේපර් ක්ලාස් එකක් බවට පරිවර්තනය කරනවා. මේ දවස් දෙකෙන් එකක්. හැබැයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් පේපර් එකට උත්තර ලියන්න ඕන. ඒක නම් මම දෙමව්පිය දැනුවත් වෙන්න මේ කතා කරන එක අහගෙන ඉන්නවා නම් ඉදිරියේදී දැම්ම නෙවෙයි ඊළඟ පාඩම් දෙකත් ඉවර කරාට පස්සේ අපි එක දවසක් පේපර් ක්ලාස් එකක් බවට පරිවර්තනය කරනවා දවස් දෙකකින්. එතකොට ඒ පේපර් ක්ලාස් එකේදී අනිවාර්යෙන් පේපර් එක ලියන්න ඕනේ. ප්‍රශ්න වල උත්තර ලියන්න ඕනේ ඔයගොල්ලෝ. නැතුව අපි නිකන් පන්තියේදී ප්‍රශ්න ටික කතා කරා කියලා නේද? මම්ම ප්‍රශ්නේ කියනවා මම්ම උත්තරේ කියනවා. ඒකෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ තනියම උත්තර ලියන්න ඕනේ. නේද? දැනුත් අපි මේ ප්‍රශ්න කතා කරනකොට විශේෂයෙන්ම මෙහි පන්තියේ මේ මත් එකම අය නෙවෙයි ඒ අයගේ 4 දෙනා උත්තර එවනවා මට. ඒ ළමයි මෙහි අයගේ වැඩි දෙනෙක් උත්තර එවන්නේ නැහැ. බොහොම කීප දෙනයි උත්තර එවන්නේ. ඉතින් ඒක නිසා ඒ අය අනිවාර්යෙන් උත්තර ලියන්න නම් ඕනේ. හරි? right. එතකොට මට හිතුනොත් මම ඒ අයගේ පේපර් ටික මෙහෙට ගෙන්න ගන්නවා. ගෙන්නගෙන ඊට පස්සේ තමයි පේපර් ක්ලාස් එකේ කියන්නේ සතිය ලියන්න දීලා පේපර් එක දුන්නාට පස්සේ තමයි මේ කරන්නේ. හරි. එතකොට මේ අපි චුට්ටක් මේක ලියාගමු ක්‍රියාකාරකම වෙන ඉස්සෙල්ලාම ඉංග්‍රීසි අකුරු ටික දාලා ලියන්න. ඒ පළවෙනි රූපයට දාලා ඒ කියලා ලියලා ලියන්න. ලෝහ කැබල්ල දුනු තරාදියේ එල්ලූ විට දුනුතරාදියේ පාඨාංකය මගින් ලෝහ කැබැල්ලේ බර දැක්වේ. දුනුතරාදියේ පාඨාංකය මගින් ලෝහ කැබැල්ලේ බර දැක්වේ. ඊට පස්සේ B සිම්පල් B අකුර දාන්න දාලා යටට ලියන්න. දුනුතරාදිය මත දුනුතරාදිය නෙවෙයි ළමයි ලෝහ කැබැල්ල මත
දුනුතරාදියේ මත කියන එක දුනුතරාදියේ කපලා ලෝහ කැබැල්ල කියලා කියන්නේ. ලෝහ කැබැල්ල මත පහළට තෙරපුමක් ඇති කළ විට දුනුතරාදියේ පාඨාංකය වැඩි වේ. පහළට තෙරපුමක් ඇති කළ විට දුනුතරාදියේ පාඨාංකය වැඩි වේ. ඊට පස්සේ C අවස්ථාව C අවස්ථාව C ලෝහ කැබැල්ල මත ඉහළට තෙරපුමක් ඇති කළ විට දුනුතරාදි පාඨාංකය අඩුවේ. දුනුතරාදි පාඨාංකය අඩුවේ. ඊළඟට D රූපේ ලෝහ කැබැල්ල ජලයේ ගිල්ලූ විට දුනුතරාදි පාඨාංකය අඩුවේ. right අලුත් රූල් එකකින් ලියන්න. මෙම ක්‍රියාකාරකම අනුව පැහැදිලි වන්නේ ජලය මගින්
උඩු අතට ඇති කරන ජලය මගින් උඩු අතට ඇති කරන තෙරපුම හේතුවෙන් උඩු අතට ඇති කරන තෙරපුම හේතුවෙන් දුනුතරාදියේ පාඨාංකය අඩුවන බවයි ජලයේ මගින් උඩු අතට ඇති කරන තෙරපුම හේතුවෙන් දුනුතරාදියේ පාඨාංකය අඩුවන බවයි තරුවක් දාලා යටින් ලියන්න තරුවක් දාලා ජලය මගින් උඩු අතට ඇති කරන මෙම තෙරපුම් බලය ජලය මගින් උඩු අතට ඇති කරන මෙම තෙරපුම් බලය උඩුකුරු තෙරපුම යනුවෙන් හඳුන්වයි. උඩුකුරු තෙරපුම යනුවෙන් හඳුන්වයි. hari අපි බලමු ළමයි ඊළඟ මේ උඩුකුරු තෙරපුම සම්බන්ධ පරීක්ෂණයක් තියෙනවා. දැන් මේ අපිට තියෙන පරීක්ෂණයයි මේ වීඩියෝ එකේ අපි බලන පරීක්ෂණයයි පොඩ්ඩක් එහෙම වෙනස් වෙන්න පුළුවන්. හරි. මේකේ තියෙන්නේ අපේ ප්‍රැක්ටිකල් එකේ තියෙන සමාකාර වස්තුවක් අරගෙන මේ සමාකාර වස්තුව පියවරෙන් පියවර මේ විදිහට යුරේකා බඳුනක ගිල්ලනවා. නැත්නම් අපි මේකට කියනවා විස්ථාපන බඳුන කියලා. මේ රූපේ ළමයි තියෙන මේ භාජනය මේ භාජනයට කියන්නේ යුරේකා බඳුන කියලා.
නැත්තම් මේකට කියනවා විස්ථාපන බඳුන කියලා. ඕගොල්ලෝ අහලා ඇති මේ නේද ආකිමිඩිස් නියමය කියන එක. ආකිමිඩිස් කියන්නේ හරි ජනප්‍රිය විද්‍යාඥයෙක් ළමයි අතරේ. මේකට තියෙනවා කතන්දරයක්. ඒ කතාව නිසා තමයි ආකිමිඩිස් ජනප්‍රිය වෙලා තියෙන්නේ. හැබැයි මේ ආකිමිඩිස්ගේ මේ කතාව මෙතෙන්ට හරියටම සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඒක නිකන් කතාවක් විතරයි ළමයි. ඒ කතන්දරේ මං හිතන්නේ මේ සිද්ධියට සම්බන්ධයි කියලා. මේ ආකිමිඩිස් මූලධර්මයේ කියන සිද්ධියට මේ කතාව සම්බන්ධයක් මට හිතා ගන්න බෑ. ආකිමිඩිස් නියමයට. ආකිමිඩිස් නියමයේදී අපි ඊළඟට බලන්න යන්නේ මේ ක්‍රියාකාරකමේ තියෙන මේ ආකිමිඩිස් නියමය. උඩුකුරු තෙරපුම ගණනය කරන හැටි. වස්තුවක් මත ඇතිවන උඩුකුරු තෙරපුම ගණනය කරන්න තමයි මේ පරීක්ෂණය තියෙන්නේ. ඒ එක්කම මේකේ ආකිමිඩිස් නියමයක් පැහැදිලි කරනවා. හරි ආකිමිඩිස් නියමය අපි අන්තිමට කතා කරමු මොකද්ද කියලා මේ ක්‍රියාකාරකමෙන් පස්සේ. නමුත් අර ආකිමිඩිස්ගේ ඕගොල්ලෝ අහලා තියෙන සිද්ධිය. ඕගොල්ලෝ අහලා ඇති ආකිමිඩිස් මේ අර නාන්න ගියින් වතුර බේසමේ බහැපුවාම නේද බහැලා යුරේකා කියලා දිව්වා කියලා ඇඳුන් නැතුව. ඒකනේ අපි ජනප්‍රිය සිද්ධිය. හැබැයි ඒ සිද්ධියයි මේ ආකිමිඩිස් මූලධර්මයේ ගැළපීමක් නෑ ළමයි. ගැළපීමක් නෑ කියන්නේ ඒක මේ දැන් මෙහෙමයි මේ සිද්ධිය. ඕගොල්ලෝ අහලා ඇති මේ කතාව මේ ආකිමිඩිස් කියන විද්‍යාඥයන්ට ඒ රටේ රජතුමා හරි ප්‍රධානීය රාජ්‍ය ප්‍රධානියා ඒ කාලේ එයාට පවර්ලා තියෙනවා රාජකාරියක්. ඒ රජතුමාගේ ඔටුන්න හරියටම රත්තරන් වලින් හැදුවද කියලා හදලාද කියලා. ඒ කියන්නේ රජතුමා ඔටුන්නක් හදන්න දුන්නා රන්කරුවෙකුට. හැබැයි රත්තරන් බඩුව හදන එක්කෙනාට ඔටුන්න හදන්න දුන්නා රජතුමාට ෂුවර් නෑ දැන්. මේ රත්තරන් බඩුව හදන මිනිස්සයා ඔටුන්නේ තියෙන රත්තරන් ටිකක් එයා අයින් කරගෙන වෙන මොනවා හරි ලෝහයක් දාලා මේ ඔටුන්න හදලා දුන්නාද කියලා තමයි රජතුමාට ප්‍රශ්නේ තිබ්බේ. ඒතර රජතුමාට අවශ්‍ය වුණා මේක හරියටම රත්තරන් වලින් හදලා තියෙනවද කියලා හොයාගන්න. දැන් දුන්න බර ප්‍රමාණය තියෙනවා. අපි හිතමු රත්තරන් කිලෝ එකක් දුන්නා කියලා. එතකොට ඔටුන්නේ බරත් කිලෝ එක හැමෝම තියෙනවා. හැබැයි යාට ෂුවර් නෑ මේක රත්තරන් වෙනකොට තඹාරි මොනවා හරි කලවම් කරාද කියලා. එතකොට ඒක හොයාගන්න තමයි දුන්නේ. එතකොට ආකිමිඩිස් මේක හොයන්න ක්‍රමයක් කල්පනා කර තමයි හිටියේ. දැන් ඒ කාලේ ළමයි මේ ඝනත්වය කියන සංකල්පය තිබ්බා. දැන් රත්තරන් වලට වෙන මොනවා හරි ලෝහයක් කලවම් කරා නම් ඝනත්වය වෙනස් වෙනවනේ. සංසුද්ධ රත්තරන් වල ඝනත්වය නියතයි කියලා ඒගොල්ලෝ දැනගෙන හිටියා. නේද? දැන් ආකිමිඩිස්ට දැන් රත්තරන් වල ඝනත්වය හොයාගත්තා නම් ඔටුන්නේ ඝනත්වයයි රත්තරන් වල ඝනත්වයයි සමාන නම් ඔටුන්න හදලා තියෙන පිරිසුදු රත්තරන් වලින් වෙන මොනවත් කලවම් කරලා නැහැ. හැබැයි ඔටුන්නට වෙන ලෝහයක් කලවම් කරා නම් රත්තරන් කොටසක් අයින් කරලා වෙන ලෝහයක් කලවම් කරනවා නම් ඝනත්වය වෙනස් වෙනවා. ස්කන්ධය එක වුණාට ඝනත්වය වෙනස් වෙනවා. එතකොට ආකිමිඩිස්ට මේ ඔටුන්නේ ඝනත්වය හොයන එකයි ප්‍රශ්නේ තිබ්බේ. එතකොට ඔටුන්නේ ඝනත්වය යන්න එයාට තිබ්බ බාධාව තමයි ඔටුන්නේ පරිමාව හොයාගන්නේ. ඔටුන්න කියන්නේ සමාකාර වස්තුවක් නෙවෙයි. ඒතර මට හිතෙන්නේ ওই සිද්ධියේදී ඔන්න ඔතනයි යන්නේ දෝ කවුරුත් ඉතින් මේ කියන්නේ ආකිමිඩිස් මෙහෙම මේ ඇඳුම් නැතුව දිව්වා කියලා ඉතින් කියලා පොඩි ආතල් එකක් ගන්නවා. ඒක තමයි කරන්නේ ওই නියමේ කියද්දි. මේ නමුත් ආකිමිඩිස් තිබ්බේ ප්‍රශ්නේ මේ ඔටුන්නේ පරිමාව හොයාගන්න එක. ස්කන්ධය කිරා ගන්න පුළුවන්. පරිමාව හොයාගත්තා නම් ස්කන්ධයේ පරිමාවයෙන් බෙදලා ඝනත්වය ගන්නේ කරන්න පුළුවන්. නේද? එතකොට ආකිමිඩිස්ට ඕක ගැන කල්පනා කර මේ විෂමාකාර ඝන වස්තුවේ පරිමාව හොයන හැටි තමයි යාට තිබ්බ ගැටලුව. ඒතකොට ඕක විසඳන්න යා කල්පනා කරනකොට එයා අර වතුර සම්පූර්ණයෙන් වතුර පිරලා තියෙන බේසමට මෙයා බහිනවා. ඒ බහිනකොට එයාගේ පරිමාවට එයා බේසමට බහිනකොට බේසමෙන් වතුර උතුරලා යනවා. ඒතකොට එයාට කල්පනා වෙනවා මේ සිද්ධියත් එක්ක ඔටුන්නේ පරිමාව මේ ක්‍රමයට හොයන්න පුළුවන්. විස්ථාපන වන ජලයේ පරිමාව සමානයි ඔටුන්නේ පරිමාව කියලා. ඒකේ අදහස යාට එනවා. ඒක නිසා තමයි ඔය සිද්ධිය ඔතෙන්දී එයා මේ යුරේකා කියලා දිව්වා කියන්නේ. හොයාගත්ත කියලා මේකේ අදහස කියන්නේ. එහෙම කියනවා. මම දන්නේ නැහැ ග්‍රීක භාෂාව. එහෙමයි කියලා කියනවා ඉතින්. හරි එතකොට ඒක තමයි සිදුවීම. එතකොට එයාට අවශ්‍යතාවය තිබ්බේ මේ විෂමාකාර ඝන වස්තුවක පරිමාව යන. ඉතින් ඒ සඳහා එයා ඊට පස්සේ මෙන්න මේ බඳුන හදනවා.
මේකට කියනවා යුරේකා බඳුන කියලා. යුරේකා බඳුන කියලා අපි මේකට කියන්නේ විස්ථාපන බඳුන කියලාත් මේකට කියනවා. හරි එතකොට මේ විස්ථාපන බඳුනෙන් ළමයි මේ විස්ථාපන බඳුන ඉස්සෙල්ලාම සම්පූර්ණයෙන් ජලයෙන් පුරවනවා. ජලයෙන් සම්පූර්ණයෙන් පිරෙවට පස්සේ මේකේ වැඩි වතුර ටික ගහලා මේ අහකට ගලාගෙන යනවා මෙතන. ඊට පස්සේ දෙවෙනි රූපේ මේ තියෙන විදියට බලන්න දැන් මේ ලෝහ කුට්ටිය මේ ජලයේ ගිල්ලනවා. එතකොට මෙන්න මේ ගිලුණු පරිමාවයට සමාන ජල පරිමාවක් ඉවත් වෙනවා. ගිලුණු පරිමාවයට සමාන ජල පරිමාවක් ඉවත් වෙනවා. ඉතින් ආකිමිඩිස් ළමයි මේ සම්බන්ධ පරීක්ෂණ කරද්දී ඉදිරියට එයාට හම්බුණා නියමයක්. ඒ නියමය ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. හරි එතකොට මේ දැන් මේ ආකිමිඩිස් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරද්දී එයා ඊට පස්සේ හොයාගන්නවා විශේෂ සම්බන්ධයක් ළමයි උඩුකුරු තෙරපුම සහ මෙන්න මේ විස්ථාපනය වන තරලයේ බර අතර. දැන් මේ පරීක්ෂණයෙන් අපි බලන්න යන්නේ ඊළඟට ඒක. ඒතර මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් පෙන්නන්නම් මේ පියවර ටික මේකේ නෑ ළමයි. නමුත් ඒකේ මේ සිද්ධිය අපිට පුළුවන් මේ ආකිමිඩිස් මූලධර්මයේ පැහැදිලි කරන්න මේකේ අපි බලමු ඉස්සෙල්ලා පරීක්ෂණේ. හරි. ඔන්න විස්ථාපන බඳුන මම හිතනවා ඔයගොල්ලන්ට පේනව නේද? රයිට් බලන්න විස්ථාපන බඳුන ජලයෙන් පිරෙවුවා වැඩි වතුර ටික අයින් වුණා. දැන් ඊට පස්සේ මුලින්ම වස්තුවේ බර කියා ගන්නවා වාතයේදී. එතකොට මේකේ තියෙනවා වස්තුවේ බර වාතයේදී හරියට මලගෙඩිය බර පෙවුන්නේ නැහැ. It weighs 125 grams. On a gram 25. Now immerse the potato in the overflow vessel. Newton degasm pi. Observe ඊට පස්සේ බලන්න ඕන ඒක හිර වෙනවා ළමයි. මේ පරීක්ෂණේ නෑ ඉච්චර සාර්ථක නෑ. collects into the beaker. වෙන එකක් බලමු. දැන් මේකේ මේ අලගෙඩියට සමාන අලගෙඩිය පරිමාණයට සමාන ජල පරිමාවක් ඉවත් වෙනවා. 13 grams. It is less by almost 112 grams. Now let us measure the weight of the displaced water. දැන් මේකේ මේ විෂමාකාර ඝන වස්තුවේ පරිමාව හොයාගන්න පුළුවන් ඔය විදියට අලගෙඩිය පරිමාව. අපෝ මේක හරියන්නේ නැහැ. The balance reads 110 grams. It is almost equal to the weight loss. ජලයේ ටික තරාදියට දාලා ඔහොම කිරන්න අමාරුයිනේ නේද? අපි බලමු වෙන එකක් ආකිමිඩිස් මූලධර්මයේ හොඳ පරීක්ෂණයක්. මේක නම් හොඳයි වගේ හැබැයි ටික වෙලාවක් තියෙනවා. Returning to work! As IT guy, I work closely with every department. So, ClickUp makes it easy for me to... How do you do, ladies and gentlemen, and boys and girls? I'm Julius Sumner Miller, and physics is my business. And our business today, Archimedes said it this way: when a body is submerged... Now what am I going to do? I'm going to submerge this body in that chamber of water, and as anyone in his right mind would recognize and attest,
Will not some water be pushed බලන්න out? මේකේ මේ And I'm going to push විස්ථාපන some water out බඳුනේ and catch it in that little bucket. Watch it විල now. වස්තුව And of course, again, the scale will read less, but I'm not interested in that this time. I'm interested in the water that gets pushed out. Watch it now. එතකොට වස්තුව ගිල්ලනකොට ඒකේ පරිමාවට සමාන ජල පරිමාවක් ඉවත් වෙනවා. Now wait till all that's going to be pushed out is pushed out. That's good enough. Now, what would I do with these adventures? Well, first I would have noticed how much less the scale read when the body was submerged in the liquid. Suppose it read less by 10 grams. Then I weigh this water in this bucket. And what would the water in this bucket weigh? 10 grams. Meaning that the body was buoyed up by a force equal to අපි the weight පොඩ්ඩක් of මුලට water. යමු ළමයි මේකේ. Body. And I'm going to put a little water in it to be sure. Experiment. And we see a remarkable thing. A very remarkable thing. As I submerge it, බලන්න the 6යි scale reads 7 less and less. And I urge you to see that the weight caught. First, ලයින්නම් බලමු. consider a body, a lead weight, which I hang on a spring scale, and the scale reads so much. I am not interested in what it reads, but it reads the weight of the body. Now let me submerge this body in a 7යි 7මාරක් විතරනේ See a තියෙන්නේ. remarkable thing. 7මාරයි වාතයේ බර ඔන්න ජලයට යනවා. බලන්න ජලයේ ගිල්ලදී කීයක් අඩු වෙනවද කියලා. Less and less and less. And I urge you to see that the weight is not resting on the bottom of the ආසන්න වශයෙන් ග්‍රෑම් 10ක් විතර මේ 10මාර විතර. When I submerge the body, the water pushed up on it. එතකොට මේ Right in the උඩුකුරුතරම boils, as we say, which අතන තිබ්බේ මේ in his classical වාතයේදී 7මාරයි Eureka, Eureka, I have found it. Now how much ගිල්ලපුවාම 6මාර වුණා. of the එතකොට water එකකින් බර අඩු වුණා. submerged? Archimedes said it this way. When a body is submerged in a fluid, that's either a gas or a liquid, එතකොට මේ බර අඩු වීමට හේතුව උඩුකුරු තෙරපුම the body is submerged, මේ උඩුකුරු තෙරපුම් බලය buoyed up by a force, නිසා තමයි බර අඩු the weight of the liquid displaced. Now I can prove that. Here I have a vessel which has an දැන් මෙන්න overflow අපි මේ spout. කතා කරන And පරීක්ෂණය. I'm going to put a little water in it. ඔන්න to be ඉස්සෙල්ලාම sure the water is up to the level of the spout. යුරේකා බඳුන ජලයෙන් There it පුරවනවා. is. It's coming out there somewhat. පුරවලා වැඩි වතුර ටික Now, අයින් I'll වුණාට wait until පස්සේ it stops. The water is up to the level of the spout in this chamber. I'm going to get rid of that වතුර water. ටික අයින් කරා. Now what am I going to do? අයින් I'm කරලා going to submerge this body in that chamber of water, and as anyone in his right mind would recognize and attest, will not some water be pushed out? Indeed, and I'm going to push some water out. ස්ථාපනය වල ජලය එකතු කරලා යනවා රාණි Watch it now. භාජනයට. And of course, again, the scale will read less, but I'm not interested in that this time. I'm interested in the water that gets pushed out. Watch it now. දැන් මේ පරිමාවට සමාන ජල පරිමාවක් ඔන්න අයින් වුණා. That's good enough. හරි? Now, what would I do with these adventures? දැන් ඊට පස්සේ බලන්න ඕනේ එයා දැන් First, විස්ථාපනය I වෙච්ච how much less ජලයේ බර කිරනවා. when the body was submerged in the liquid. Suppose it read less by 10 grams. Then I weigh this water in this bucket. And what would the water in this bucket weigh? 10 grams. Meaning that the body was buoyed up by a force equal to the weight of the water this body displaced. Archimedes' principle. Fantastic. Now I said that the water pushes up. I'm going to prove that. Indeed, you should recognize it already from your adventures by the sea. When you walk into the ocean, do you not discover that the deeper you go, ඒක කිරුවා ළමයි ඒක කිරුවා ඒ ජල ප්‍රමාණය කිරන්න ඕනේ. ඒතර ඒ ජල ප්‍රමාණය කිරපුවාම ඒ ජල ප්‍රමාණයත් අර අඩු වෙච්ච බරට සමාන වෙනවා. merged your body? බලමු මේකත් එහෙම පෙන්වනවාද කියලා I have a එනගේ. glass, and ආකුම් පෙන්වනවානේ.
A few days back, I went swimming with my daughter. My daughter's 4 years old and she's learning to swim. So you can imagine how the swimming session went, right? Most of the time I'm holding her up in the pool and she's enjoying herself. So while holding her in water, I realized that she feels much lighter in water than when I lift her up at home. So how can you explain that? That's right. It's Archimedes' අපි මෙතන ඉඳන් බලමු. with the help of this spring balance. So let's see what is the weight here. So as you can see here, the weight is 500 grams. ග්‍රෑම් 500යි නිව්ටන් 5යි. The weight is 500 gram force. But for this video, we'll just keep things simple and use gram as the unit of weight. And this weight is known as the real weight of the ball because it is the weight. මේකට කියනවා සත්‍ය බර කියලා. Now I'm going to immerse this ball වාතයේදී බරට අපි කියන්නේ සත්‍ය බර කියලා. and you carefully observe what is the reading of the spring balance. ඊට පස්සේ බලන්න ඕන ජලයේ ගිල්ලනවා ජලයේ ගිල්ලපුවාම මොකද වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා අන්න බර අඩු වුණා. So what did you observe? As you can see, ග්‍රෑම් spring 300 balance shows that the weight of the ball when it's immersed in water is now 300 grams. එතකොට එවනම් ග්‍රෑම් 200කින් බර අඩු වුණා. The ball is held නේද? in එතකොට උඩුකුරු තෙරපුම ග්‍රෑම් වලින් ගත්තොත් So why is that? 200යි. It's because of the upward force of the water. ඒ උඩුකුරු තෙරපුම නිසා තමයි බර අඩු වීම උනේ. Water is ඒතකොට always ප්‍රමාණය අපිට හොයාගත්ත හැකි because the ball seems නේද? to lose ප්‍රමාණය කොහොමද හොයාගන්නේ? and අර වාතයේදී බරින් ජලයේ බර අඩු කරනවා. වාතයේදී බරට අපි කියනවා සත්‍ය බර කියලා. ජලයේදී බරට කියනවා දෘශ්‍ය බර කියලා. වාතයේදී බර 500යි තිබ්බේ. ජලයේ ගිල්ලපුවාම බර 300යි. එවනම් බර අඩු වීම 200යි. ඒ ඇයි බර 200ක් අඩු උනේ? ජලයේ මගින් උඩු අතට තෙරපන නිසා මේක. එවනම් ජලයේ මගින් නැති කරපු උඩුකුරු තෙරපුම ග්‍රෑම් 200යි. ග්‍රෑම් වලින් ඈ නිව්ටන් නම් 2යි. නේ? පැහැදිලිද ඔයගොල්ලන්ට? එවනම් ඔය විදිහට උඩුකුරු තෙරපුම අපි හොයන්නේ සත්‍ය බර අඩු කිරීම දෘශ්‍ය බර. සත්‍ය බර නිව්ටන් 5යි, දෘශ්‍ය බර නිව්ටන් 3යි. දෘශ්‍ය බර කියන්නේ ජලයේ ගිල්ලපුවාම බර. ඒතර බරේ අඩු වීම තමයි උඩුකුරු තෙරපුම. නිව්ටන් 2ක උඩු අතර බලයක් ඇති කරලා තියෙනවා ජලයේ. රයිට් බලන්නකෝ ඊළඟට. ඊටු ටික. loss in weight. It's the real weight minus the apparent weight. So it's going to be 500 grams minus 300 grams. That's 200 grams. So the loss in weight is 200 grams. And we know that the upward force is contributing to this loss in weight. So the upward force is actually the loss in weight, which is 200 grams. උඩුකුරු තෙරපුම ග්‍රෑම් 200යි. කියලා කියන්නේ. Now let's take a look at the second part. That the upward force is equal. ඔන්න ඕක තමයි ඊළඟට. ආකිමිඩිස් නියමය කියන්නේ මෙන්න මේ කොටස. So I'm going to go ahead and tilt this larger beaker so that the displaced water goes into the smaller beaker. දැන් මෙයාගේ මේ යුරේකා බඳුනක් නැහැ. එයා කරන්නේ One more time. අර බීකරේ ඇල කරලා හරියටම ද්‍රව මට්ටමේ තියලා මේක ගිල්ලනවා. එතකොට බලන්න ඔන්න දැන් බෝලේ පරිමාවට සමාන ජල පරිමාවක් අයින් වෙනවා. Let's measure the weight of this water. ඒක එච්චර නිවැරදි නෑ. ඉතින් හරියටම යුරේකා බඳුනක් ගන්න ඕනයි කොට ළමයි. So I'm going to pour this. ඒතර යුරේකා බඳුනක් ගත්තාම හරියටම ওই විදිහට ඒ බෝලේ පරිමාවට සමාන පරිමාවක් ස්ථාපන වෙනවා. ඊට පස්සේ මෙන්න බලන්න එයා කරන එක. මේක තරාදියට දැන් දානවා අර විස්ථාපනය වෙච්ච ජලය ටික තරාදියට දානවා. So what is the weight of the water? බලන්න See, it's 200 grams. අපි ආපහු Let's measure the weight තරාදි පාඨාංකය. that has been displaced by this ball. So I'm going to pour this displaced water into the pan here with a weighing scale. So what is the weight of the water? right ඔන්න බලන්න දැන් තත්ත්වය. දැන් අර බෝලය මගින් විස්ථාපනය කරපු ජලයේ බරත් ළමයි ග්‍රෑම් 200යි.
අපි කලින් කතා කරා කලින් බැලුවා ඒ වීඩියෝ එකේ පෙන්නුවා බෝලය මත ඇති කරන උඩුකුරු තෙරපුම ග්‍රෑම් 200යි කියලා නැත්තම් නිව්ටන් 2යි. ග්‍රෑම් 100ක් කියන්නේ නිව්ටන් 1ක් නේ. ඒතකොට ග්‍රෑම් 200ක් කියන්නේ නිව්ටන් 2යි. බෝලය මත ඇති කරපු උඩුකුරු තෙරපුම නිව්ටන් 2යි නැත්තම් ග්‍රෑම් 200යි. එතකොට බෝලය මගින් විස්ථාපනය කරපු ජලයේ බරත් නිව්ටන් 200යි. නිව්ටන් නෙවෙයි සෝරි ග්‍රෑම් 200යි නිව්ටන් 2යි. මෙන්න මේක තමයි ළමයි උඩුකුරු තෙරප මේ ආකිමිඩිස් මූලධර්මය කියලා කියන්නේ. ආකිමිඩිස් මූලධර්මයෙන් කියනවා වස්තුවක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් තරලයක ගිලිලා ඇති විට ඒ වස්තුව මගින් විස්ථාපනය කරන තරලයේ බරට සමානයි වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුම. ඕක තමයි ආකිමිඩිස් මූලධර්මයෙන් කියන්නේ. වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුම සමාන වෙනවා වස්තුවෙන් විස්ථාපනය කරන තරලයේ බර. හරි. දැන් අපි අපේ ප්‍රැක්ටිකල් එකට එමු. හරි. බලන්න අපේ ප්‍රැක්ටිකල් එකේ මෙහෙම කියනවා ඝනාකාර ලෝහ කැබල්ලක් ගෙන එහි පරිමාවෙන් හරි අඩක් දැක්වෙනසේ සලකුණක් යොදන්න. දැන් මේ දුමුතරාදීකින් එල්ලා වාතයේදී බර කිරා ගන්න. සුදුසු බීකරයක් ගෙන එහි බර මැන ගන්න. මෙන්න මේ පොඩි බීකරේ බර මැන ගන්නලු. A B C හා D යන එක් එක් අවස්ථාවේ පෙන්න ඇති මට්ටම් වලට ලෝහ කැබල්ල ගිල්වා එම අවස්ථාවලදී දුනුතරාදී පාඨාංකය හා විස්ථාපිත ජලයේ සහිත බීකරේ බර මැන ගන්න. මොනවද කරන්න කියන්නේ? ඉස්සෙල්ලාම ගිල්ලන්නලු මේ භාගයක් ලෝහ කුට්ටියෙන්. ඊට පස්සේ බීකරයයි ජලයේයි බර මැන ගන්නවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් ගිල්ලනවා බීකරේ හා ජලයේ බර මැන ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි මේ D එකේ විදිහට තව ටිකක් යට ගිල්ලලා බීකරේ හා ජලයේ බර මැන ගන්නවා. බර මැනගෙන මෙන්න මේ වගුව සම්පූර්ණ කරන්න කියලා තියෙන්නේ. රයිට්. මේකේ දීලා තියෙනවා පොඩි පාඨාංක ටිකක්. බලන්න ඒ රූපේ ඒ වල පාඨාංක දෙක මේ තියෙන්නේ. ඝනකයේ ජල පෘෂ්ඨයේ ආසන්නයේ ඇති විට පළවෙනි අවස්ථාව මේ ඝනකය ජල පෘෂ්ඨයේ ආසන්නයේ තියෙන්නේ. තව ජලයේ ගෑවිලාවක් නැහැ. ජලයේ ගෑවිලාවක් නැහැ. නේද? එතකොට ඔන්න කියනවා දුමුතරාජ් මේ ලෝහ කුට්ටිය වාතයේදී බර 1.2යි නිව්ටන්. ඊට පස්සේ මේ අවස්ථාවේදී බීකරය කියන්නේ හිස් බීකරයෙන් ළමයි දැන් නේද? දැන් මොකුත් නැහැනේ ජලය නැහැනේ. ඒතකොට හිස් බීකරේ බර 1.3යි. හරි. ඊට පස්සේ දෙවෙනි එක තියෙනවා බී රූපේ විදිහට ඝනකයෙන් අඩක් ජලයේ ගිල්ලා තියෙනවා. එතකොට එහෙමනම් දැන් ජලයේ ගිලුණාම අපි දන්නවා ළමයි බර අඩු වෙනවනේ උඩුකුරු තෙරපුම නිසානේ. දැන් ජලයේ ගිල්ලුවා. ජලයේ ගිල්ලපුවාම ඔන්න ජලයේ මගින් උඩුකුරු තෙරපුමක් ඇති වෙනවා. එතකොට දුනතරාදී පාඨාංකයත් අඩු වෙන්න ඕන. එහෙමනම් මේ අඩු වීම දක්වලා තියෙනවා මේකේ මේ ජලයේ තුලදී බර ග්‍රෑම් 0.9යි. හරි. දැන් එතකොට කොච්චර උඩුකුරු තෙරපුමක් ඇති වෙලාද මේ මත? වාතයේදී බර 1.2යි භාගයක් ගිල්ලපුවම 0.9යි. කීයකින් අඩු වුණාද ළමයි? කොච්චර බර අඩු වුණාද? 1.2යි. sorry 0.3යි. 0.3යි නේ? ඔව් සර්. එදී 1.2යි දැන් 0.9යි. එහෙමනම් 0.3ක් නිව්ටන් 0.3ක් බර අඩු වෙලා නේද? එහෙමනම් ඇයි 0.3ක් අඩු උනේ? මේ ජලය මගින් ඇති කරපු උඩුකුරු තෙරපුම නිසා නේද? එහෙමනම් ජලය මගින් ඇති කරපු උඩුකුරු තෙරපුම කීයද මේ අවස්ථාවේදී? 0.3යි. පැහැදිලි ඇති මං හිතන්නේ. එතකොට උඩුකුරු තෙරපුම හොයන්නේ එහෙමයි ළමයි. උඩුකුරු තෙරපුම කොහොමද හොයන්නේ? වාතයේදී බරෙන් සත්‍ය බරෙන් අඩු කරනවා දෘශ්‍ය බර. ජලයේ තුලදී බර. එතකොට අපිට එනවා උඩුකුරු තෙරපුම.
ඊට පස්සේ මේ පැත්තේ ඔයගොල්ලෝ හොයන්න ඕනේ විස්ථාපනය කරපු ජලයේ බර. දැන් මේ දෙවෙනි අවස්ථාව. ඔන්න බලන්න දෙවෙනි අවස්ථාවේ දැන් බීකරයට ජලය ටිකක් විස්ථාපනය වෙලානේ. එතකොට මේක තියෙනවා බීකරය සහ ජලයේ බර 1.6යි. හිස් බීකරය 1.3යි. එතකොට අන්තිම තීරුවේ ළමයි විස්ථාපිත ජලයේ බර. ජලය කොච්චරක් විස්ථාපනය වෙලාද එතකොට? කොහොමද හොයන්නේ? බීකරය සහ ජලයේ බරෙන් අඩු කරනවා හිස් බීකරයේ බර. එතකොට එනවා විස්ථාපිත ජලයේ බර. හරි. එහෙමනම් මට තනියම හොයන්න මේකේ අගයන් ටික චූටි ඉලක්කම් ටිකක් දාන්න තියෙන්නේ. තනියම හොයමුකෝ. විනාඩි 2යි යන්නේ. හොයන්න. පොතේ ලියන්න. පැන්සලෙන් ලියන්න මෙතන. මැසේජ් දාන්න ඕනේ නැහැ ළමයි පොඩි ගානන්නේ. වගුවේ පැන්සලෙන් දාන්න. හරි ඔන්න ඔය විදියට එනවා උත්තර ටික. මේ ඉලක්කම් ටික උත්තර ටික ආපු හැටි පැහැදිලි නැති එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න තේරුම් නැත්නම් මැසේජ් එකක් දාන්න. හරි. එතකොට උඩුකුරු තෙරපුම ළමයි අපි හොයන්නේ හැමතිස්සෙම සත්‍ය බරෙන් දෘශ්‍ය බර අඩු කරලා. උඩුකුරු තෙරපුම කියන්නේ ජලයේ මගින් නැතිවෙන උඩුකුරු තෙරපුම. උඩු අතට ඇති කරන තෙරපුම. එතකොට ඒක අපි හොයන්නේ සත්‍ය බර. සත්‍ය බර කියන්නේ වාතයේදී බර. මෙන්න මේක. ඒකෙන් අඩු කරනවා දෘශ්‍ය බර ජලයේදී බර. නේද? දැන් මේ පළවෙනි රූපේ විදියට ළමයි ඕගොල්ලෝ බලන්න පළවෙනි කෙනේ දෙවෙනි එකේ. දෙවෙනි අවස්ථාවේ විදියට ජලයේ ගිල්ලපුවාම බර අඩු වෙනවා. එතකොට ජලයේ ගිල්ලපුවාම බර අඩු වෙන්නේ ඇයි? උඩුකුරු තෙරපුම නිසා. එතකොට කොච්චරකින් බර අඩු වෙනවද? ඒ තමයි උඩුකුරු තෙරපුම. වාතයේදී බර 1.2යි. එයා ජලයේ ගිල්ලපුවාම 0.9 වෙනවා. බර අඩු වෙනවා. කීයක් අඩු වෙලාද?
බිංදුව ඇසම 3යි අඩු වෙලා තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ බිංදුව ඇසම 3 කියන්නේ උඩුකුරු තෙරපුම. එතකොට මේ උඩුකුරු තෙරපුම කියන්නේ බරේ අඩුවීම. ඉතින් මේ අඩුවීම අපි හොයන්නේ කොහොමද? වාතයේදී බරෙන් අඩු කරනවා ජලයේදී බර. සත්‍ය බරෙන් අඩු කරනවා දෘශ්‍ය බර. එතකොට අපිට ලැබෙනවා උඩුකුරු තෙරපුම. ඊළඟ එක මේ පැත්ත ගන්න. මේක මේ පැත්තෙන් ආන්නේ මොකද්ද මේ විස්ථාපිත ජලයේ බර අහන්නේ අපි. නේද? අපිට දීලා තියෙනවා හිස් බීකරේ බර. ඊට පස්සේ ජලය සහ බීකරේ බර දීලා තියෙනවා. දැන් පළවෙනි එකේ ජලය සහ බීකරේ බර ජලයේ පිරිච්ච බීකරේ බර 1.6යි. 1.6යි ජලය සහ බීකරේ බර. එතකොට හිස් බීකරේ බර 1.3යි. ඉතින් ඇතුලේ ජලය කොච්චරද තියෙන්නේ? නේද? බීකරේ සහ ජලයේ බරෙන් නේද මේ තියෙන්නේ බීකරයයි ජලයයි දෙකම 1.6 කියන්නේ. ඒකෙන් 1.3ක් බීකරේ. එහෙමනම් 1.6න් 1.3 අඩු කරන්න ඕනේ. එතකොට එනවා ජලය ටික. හරි. ඉතින් මේක ওই විදිහටයි හදන්නේ. හරි. දැන් එතකොට මේ ප්‍රතිඵල අණුව ඔන්න අපිට ළමයි ලැබෙනවා සම්බන්ධයක්. මොකද්ද? උඩුකුරු තෙරපුම සමානයි විස්ථාපිත ජලයේ බර. අපිට ලැබෙනවා ප්‍රතිඵලයක් උඩුකුරු තෙරපුම හැමතිස්සෙම සමාන වෙනවා විස්ථාපිත ජලයේ බරට. මේ විස්ථාපිත ජලයේ බරට සමානයි උඩුකුරු තෙරපුම. එතකොට මේක තමයි ආකිමිඩිස් නියමය කියලා අපිට දීලා තියෙන්නේ. ආකිමිඩිස් කියන විද්‍යාඥයා සොයාගත්තු ඒ සම්බන්ධතාවය තමයි මේක. වස්තුවක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් තරලයක ගිලී ඇති විට ඒ වස්තුව මගින් විස්ථාපනය කරන තරලයේ බරට වස්තුව මත ඇතිවන උඩුකුරු තෙරපුම සමාන වෙනවා. ඒතර මේකට කියනවා අපි ආකිමිඩිස් නියමය කියලා. හරි. අපි පහලින් ලියමු ළමයි. ඉහත ක්‍රියාකාරකම අනුව ජලයේ ගිලී ඇති විට ජලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම වස්තුව මගින් විස්ථාපනය කරන ජලයේ බරට සමාන බව
නිගමනය කළ හැක. ළමයි මේක highlight කරගන්න පල්ලෙහායින් තියෙනවා ආකිමිඩිස් මූලධර්මය. වස්තුවක් තරලයක් තුල සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ගිලී ඇති විට ඒ මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම වස්තුව මගින් විස්ථාපනය කරන තරලයේ බරට සමාන වේ. හරි. එතකොට ඔන්න ඕක තමයි උඩුකුරු තෙරපුම කියලා කියන්නේ. ආකිමිඩිස් මූලධර්මය කියන්නේ මේකයි ළමයි. හැමතිස්සෙම වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුම සමානයි වස්තුව මගින් විස්ථාපනය කරන තරලයේ බර. හරි. එතකොට ඊළඟට අපිට තියෙනවා තව පොඩි ක්‍රියාකාරකමක්. ජලයේ ගිලෙන සහ පාවෙන වස්තු මත ඇතිවන උඩුකුරු තෙරපුම කියලා. ජලයේ ගිලෙන සහ පාවෙන වස්තු මත ඇති කරන උඩුකුරු තෙරපුම. හරි. බලන්න මෙහෙම තියෙනවා. පළවෙනි රූප සටහනේ තියෙනවා බලන්න. වස්තු තුනක් ජලයට දාපුවාම ඒවා ජලයේ පිහිටන ඇති. පළවෙනි වස්තුව ළමයි කොටසක් ගිලිලා පාවෙනවා. දෙවෙනි එක සම්පූර්ණයෙන් ගිලිලා පාවෙනවා. තුන්වෙනි එක ජලයේ ගිලෙනවා. පතුලේ වැදිලා තියෙන්නේ. C1. පතුලේ වැදිලා තියෙන්නේ. හරි. එතකොට බලන්න ඉස්සෙල්ලාම තියෙනවා වාතයේදී බර මේ වස්තුවල. වස්තුව මේකේ දාගන්නකො ABC කියලා ළමයි. මේ A කියන වස්තුව මෙතන A මේක B C. හරි. එතකොට දැන් පළවෙනි වස්තුව ළමයි වාතයේදී බර 1.1. මේක ජලයේදී බර 0යි කියලා කියනවා. ඇයි ජලයේදී බර 0යි කියලා කියන්නේ? බලන්න මේ පළවෙනි රූප සටහන අනුව මෙයා ජලයේ පාවෙන වස්තුවක්. ජලයේ පාවෙන වස්තුවක්. එතකොට මෙයා ජලයේ පාවෙන්නේ ඇයි? දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ. ඔයගොල්ලන්ගේ අත උඩින් මේ විදියට අත උඩින් මන් තියනවා මෙහෙම අපි කාගේ හරි අපි හිතමුකෝ මේ අපි අපේ අත උඩින් මේ අපේ අත කියලා හිතන්නකෝම මං ගඩොල් කැටයක් තියාගන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ගඩොල් කැටේ බරක් තියෙනවා. අපි හිතමු මෙයාගේ බර නිව්ටන් කිලෝග්‍රෑම් එකයි කියන්නේ නිව්ටන් 10යි. නිව්ටන් 20ක් විතර හිතමු අපි. බර නිව්ටන් 20යි. දැන් මේ ගඩොල් කැටේ වැටෙන්නේ නැත්තේ ඇයි බිමට? මට කවුරු හරි කියන්නේ ඇයි ගඩොල් කැටේ බිම වැටෙන්නේ නැත්තේ? අපි මේව අතේ තියාගෙන ඉන්නකොට ගඩොල් කැටේ බිම වැටෙන්නේ නැත්තේ ඇයි? අපේ අත මගිනුත් ඉහළට උඩුකුරු දෙරුපමක් යොදනවා. කීයක් දෙනවද? අපේ අත මගින් ඉහළට බලය කොච්චර දෙන්න ඕනද මෙයාව රඳවගෙන ඉන්න නම්? 10ට වඩා අර ගුරුත්වාකර්ෂණයේ 10 ඉඳ ඒකට වඩා දෙන්න නිව්ටන්.
හරියටම 20යි. 20ට වඩා වැඩි බලයක් දුන්නොත් ගඩොල් කැටේ උඩ විසි වෙනවා. අපේ අතින් ලබා දෙන බලය 20ට වඩා අඩුයි නම් ගඩොල් කැටේ බිම වැටෙනවා. හිතන්නකෝ අපි මේ වාගේ ගඩොල් කැට 10ක් අත උඩ තියෙනවා. දැන් උස්සන් ඉන්න පුළුවන් අත? බෑ, වැටෙනවා. ඇයි වැටෙන්නේ? අපේ අතෙන් ඒ බලය දෙන්න බෑ. එහෙම බැරි වුණොත් මේක වැටෙනවා පහළට. නේ එහෙමනම් දැන් මේ වස්තුව ඇයි පහළට ගිලෙන්නේ නැත්තේ? හරියට මෙන්න මේ අතේ සිද්ධිය වාගේමයි. මෙයාගේ බර මෙයා පහළට නිව්ටන් 1.1ක් තියෙනවා. නේද? එහෙමනම් ජලය මගින් මෙයා මත හරියටම නිව්ටන් 1.1ක් උඩුකුරු තෙරපුමක් ඇති කරනවා. ඒක නිසා මේ වස්තුව ගිලෙන්නේ නැහැ. එහෙමනම් ජලයේ පාවෙන වස්තුවක් හෝ ගිලිලා පාවෙන එක B ගෙත් ඒකයි තත්ත්වය. B වැටෙන්නේ නැත්තේත් ඒකයි. නේද? B ගේ බර 1.8යි. ඒ කියන්නේ මෙයා පහළට 1.8ක් තියෙනවා බර. නිව්ටන්. නේද? එහෙමනම් මෙයා මත ඉහළටත් නිව්ටන් 1.8ක් තියෙනවා. ඒක නිසායි මෙයා පහළට වැටෙන්නේ නැත්තේ, ගිලෙන්නේ නැත්තේ. හරි. එතකොට අපි දැන් සාමාන්‍ය දාන සමීකරණේ මේ දෙන්නට දාලා මේක උත්තරේ ගන්න පුළුවන් ලා. නැත්තම් ඉතින් මේක දැක්කහම මෙහෙම බලා ගන්න ඕනේ. මෙහෙම මේ කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ විදියට. හේතුව මේකයි ගිලෙන්නේ නැත්තේ. හරි. අපි කොහොමද උඩුකුරු තෙරපුම හොයන්නේ? උඩුකුරු තෙරපුම සමානයි සත්‍ය බර අඩු කරනවා දෘශ්‍ය බර. සත්‍ය බර කියන්නේ වාතයේදී බර. ඔන්න ඒ වස්තුවට මම හොයනවා. සත්‍ය බර 1.1 නිව්ටන් අඩු කරනවා දෘශ්‍ය බර බිඳුවයි. එතකොට උඩුකුරු තෙරපුම 1.1. ඒ විදිහට ගත්තා. මෙතන 1.1 නිව්ටන්. ඒ විදිහට මෙතනත් 1.8 නිව්ටන්. ඊළඟට ගිය C වල මෙතන පාඨාංකයක් තියෙනවා. එතකොට C වලයි මෙතන පාඨාංකයක් පෙන්නන්නේ දුමුතරාදී. C වල මෙතන දුමුතරාදී පාඨාංකයක් පෙන්නනවා. හේතුව C වල බර වැඩි උඩුකුරු තෙරපුමට වඩා. නේ? දැන් මේ සමීකරණය අනුව C මත යෙදෙන උඩුකුරු තෙරපුම සමානයි සත්‍ය බර 2.4යි. අඩු කරන්න ඕන දෘශ්‍ය බර 0.5යි. එවනම් C මත යෙදෙනවා උඩුකුරු තෙරපුම 1.9 නිව්ටන්. 1.9යි නිව්ටන්. නේද? එතකොට බලන්න ජලයේ ගිලෙන වස්තුවක් නම් C එයා මත යෙදෙන්න පුළුවන් උඩුකුරු තෙරපුමට වඩා බර වැඩි. මෙයා ගිලිලා ඉන්නේ ඇයි පල්ලෙහා? පතුල වැදිලා ඉන්නේ මෙයා. අයියේ. මෙයාගේ බර මෙයා මත යෙදෙන උඩුකුරු තෙරපුමට වඩා වැඩි නිසා. අපි හිතමු මේ අපේ අත වාගේ කියලා. දැන් අපේ අතෙන් මේ වස්තුවේ ගඩොල් කැටේ නිව්ටන් 20ක් බරයි. නිව්ටන් 20ක් බරයි. හැබැයි අපේ අතින් දෙන්න පුළුවන් නිව්ටන් 10යි. ඊට වැඩිය බරක් උස්සන්න බෑ. පොඩි කෙනෙක් කියලා හිතන්නකො. අවුරුදු 2-3ක ළමයෙක්. ඒතකොට එයාට නිව්ටන් 10කට වඩා වැඩි බලයක් දෙන්න බෑ. උඩුවට දෙන්න පුළුවන් බලය උපරිම නිව්ටන් 10යි. එහෙමනම් මොකද වෙන්නේ? ගඩොල් කැටේ වැටෙනව නේද? ඒවා එකක් තමයි C ගේ වෙන්නේ. යෙදිය හැකි උපරිම උඩුකුරු තෙරපුම 1.9යි. නමුත් වස්තුවේ බර 2.4යි. උඩුකුරු තෙරපුමට වඩා බර වැඩි. එහෙමනම් එයා ගිලෙනවා. හරි. තුන්වෙනි තීරුව පුරවන්න ළමයි. තුන්වෙනි තීරුව පුරවන්න කොහොමද පුරවන්නේ? ඒ වස්තුව කොටසක් ගිලී පාවේ ඒ වස්තුව කොටසක් ගිලී පාවේ B වස්තුව සම්පූර්ණයෙන් ගිලී පාවේ C වස්තුව ගිලේ.
C වස්තුව ගිලේ. මේ ඉලක්කම් ටිකක් දාගන්න මේ වගුවේ අනික්වා ලියන්න ඕනේ නැහැ උඩ තියෙනවා. හරි නේද? හරි. right එතකොට ළමයි අපි මේ ක්‍රියාකාරකමෙන් නිගමනය කරන්නේ මේකයි. හරි. ජලයේ පාවෙන වස්තුවක් නම් වස්තුවේ බරට සමාන උඩුකුරු තෙරපුමක් ඇති කරනවා. ජලයේ ගිලෙන වස්තුවක් නම් උඩුකුරු තෙරපුමට වඩා වස්තුවේ බර වැඩි. කෙටි ප්‍රශ්න වලදී හරියට මෙන්න මේ වාගේ තැන් වලින් අහනවා. ඕගොල්ලන්ගෙන් අහනවා මේ වාගේ මේ B වාගේ වස්තුවක් දෙනවා. ජලයේ පාවෙන වස්තුවක්. ඊට පස්සේ මෙයාගේ බර දෙනවා. මෙයාගේ බර දීලා නැත්නම් ස්කන්ධය දීලා ඊට පස්සේ අහනවා මෙයා මතේ දෙන උඩුකුරු තෙරපුම කීයද කියලා. ගොඩාක් ළමයි මේකට රට පටලගෙන ගණන් හදනවා. එහෙම ගණන් හදන්න අවශ්‍ය නැහැ එතකොට. කෙලින්ම ජලයේ පාවෙන වස්තුවක් නම් වස්තුවේ බරට උඩුකුරු තෙරපුම සමානයි. එච්චරයි. හරි. ලියන්නකෝ මේම. ඉහත ක්‍රියාකාරකම අනුව ජලයේ පාවෙන වස්තුවක් මත එම වස්තුවේ බරට සමාන උඩුකුරු තෙරපුමක් ඇතිවන බවත් ජලයේ ගිලෙන වස්තුවක් නම්
උඩුකුරු තෙරපුම වස්තුවේ බරට වඩා අඩු බවත් නිගමනය කළ හැක. උඩුකුරු තෙරපුම වස්තුවේ බරට වඩා අඩු බවත් නිගමනය කළ හැක. හරි ළමයි. එතකොට ඔච්චරයි මේ පාඩමේ අපිට තියෙන්නේ කරන්න. අපි ඊළඟට බලමු ප්‍රශ්න කීපයක්. හරි. හරි අපි පළවෙනි ප්‍රශ්නේ ලියමු ළමයි උත්තර. විනාඩි 10ක් දෙන්නම් මේකට උත්තර ලියන්න. නොදන්නේ වට ඉඩ අරින්න. ඒවා අපි කතා කරමු විනාඩි 10ක් හෝ 15ක් දෙන්න. මේ පේපර් එක මම දාන්නම් ඔයගොල්ලන්ට. ඒකින්ද මේක ප්‍රශ්න ලියන්න එපා, උත්තර ටික විතරක් ලියන්න.
ඉවරද ළමයි? තව වෙලාව නැද? මම ඉවරයි. තව ලියනවා නම් වෙලාව ඕන නම් කියන්න. මැසේජ් එකක් දාන්න. තව ලියනවා නම් වෙලාව ඕන නම්. හරි ළමයි බලන්න මේම තියෙනවා ජලය මගින් වස්තුවක් මත ඇති කරන උඩුකුරු තෙරපුම කොපමණද කියලා අහනවා. වාතයේදී එක්තරා ලෝහ ගෝලයක බර නිව්ටන් 40 වේ. ඒ ජලය තුල මුළුමුණින්ම ගිල්ලූ විට දෘශ්‍ය බර නිව්ටන් 10යි කියලා කියනවා. පෙන්ගාන උඩුකුරු තෙරපුම. එමුණ අපි පළවෙනි කොටස මේමයි උඩුකුරු තෙරපුම සමානයි සත්‍ය බර. සත්‍ය බර කියන්නේ වාතයේදී බර. අඩු කරනවා දෘශ්‍ය බර. සත්‍ය බර 40යි නිව්ටන්. දෘශ්‍ය බර 10යි නිව්ටන්. එහෙනම් උඩුකුරු තෙරපුම 30යි නිව්ටන්. එන්න පළවෙනි එක. මාත් එක්කම හදා ගන්න අදපු නැති අය ඉන්නවා නම් වස්තුව ජලයේ සම්පූර්ණයෙන්ම ගිලී ඇති විට එමගින් විස්ථාපනය වන ජලයේ බර කොපමණද කියලා අහනවා. දෙවෙනි කොටස. වස්තුව සම්පූර්ණයෙන් ජලයේ ගිලිලා තියෙද්දී ඒ ලෝහ ගෝලයෙන් විස්ථාපනය වන ජලයේ බර. දැන් මේකේ තියෙනවා ජලයේ මුළුමුලින්ම ගිල්ලූ විට දෘශ්‍ය බර 10යි කියලා. නේද? එහෙමනම් සම්පූර්ණයෙන් ගිලී ඇති විට තමයි මේ උඩුකුරු තෙරපුම ඇති වෙලා තියෙන්නේ. අපි ආකිමිඩිස් මූල ධර්මයෙන් ළමයි ඉගෙන ගත්තා වස්තුවක් මත ඇතිවන උඩුකුරු තෙරපුම සමාන වෙනවා වස්තුව මගින් විස්ථාපනය කරන තරලයේ බරට. එහෙමනම් වස්තුව මගින් විස්ථාපනය කරන ජලයේ බර කියන්නේ මෙන්න මේ උඩුකුරු තෙරපුම තමයි. නේද? එහෙමනම් දෙවැනි එකට ජලයේ බර කොපමණද කියලා අහනවා. නිව්ටන් 30යි. නිව්ටන් 30යි. ආකිමිඩිස් මූල ධර්මයේ අනුව නිව්ටන් 30යි. ඕනනම් ලියන්න වරහන් ඇතුලේ ආකිමිඩිස් මූල ධර්මයේ අනුව. ඊළඟට තුන්වෙනි කොටසේම ලෝහ ගෝලයෙන් බෝට්ටුවක් සාදා ජලයේ ගිල්ලු විට ඒ ජලයේ පාළිය මෙම නිරීක්ෂණය පාදන්න. රයිට්. දැන් මේ ගිලෙන ලෝහ ගෝලය දැන් වතුරට දාපුවාම ජලයේ ගිලිච්ච ලෝහ ගෝලය අරගෙන මේකෙන් බෝට්ටුවක් හදනවා තලලා. මේක ජලයේ පාවෙනවා. එතකොට මේ නිරීක්ෂණය පාදන්න කියලා කියනවා. ඇයි මේ ගෝලය ගිලුණට ඒකෙන් හදපු බෝට්ටුව පාවෙන්නේ? දැන් යකඩෙන් හදපු නැව් පාවෙනවා ජලයේ. ඒකට හේතුව මොකක්ද? මට කවුරු හරි කියන්න උත්තරයක් දන්නවනම්. යකඩ ගුලියක් අර යකඩ කියන්න. යකඩ ගුලියස තියෙන්නේ සම්පූර්ණ බර මේ එකම තැනකට ඒක රාශි වෙලා තියෙන නිසා දැන් මේ බෝට්ටුවක එකක් හදන්න පොට්ටක් තල්ලා වගේ විදිහටනේ. එතකොට ඒකේ බර සෑමතැන විසිරෙන හින්දා. ඔව්. දැන් බෝට්ටුව හදලා තියෙන්නේ උඩුකුරු තෙරපුම වැඩි වෙන විදියට. දැන් ගෝලයේ ළමයි පරිමාව අඩුයිනේ. යකඩ ගුලි කරලා තියෙන්නේ උණු කරලා ගුලියක් විදියට ආරලා. නේද? එතකොට එයාගේ පරිමාව අඩුයි. එයා මගින් විස්ථාපනය කරන ජලයේ බර අඩුයි. එතකොට එයා මත උඩුකුරු තෙරපුම අඩුයි.
හැබැයි බෝට්ටුව ඇතුලේ කුහරයක් තියලා හදලා තියෙනවා. ඒක නිසා බෝට්ටුව මගින් විස්ථාපනය කරන ජලයේ බර වැඩි. ඒක නිසා උඩුකුරු තෙරපුම වැඩි. බාන්න එකම ලෝය. හැබැයි බෝට්ටුව හදද්දී අභ්‍යන්තරයේ ලොකු පරිමාවක් එන විදිහට හදන්න. එතකොට මොකද වෙන්නේ? එයා මගින් විස්ථාපනය කරන ජලයේ බර වැඩි වෙනවා. එතකොට උඩුකුරු තෙරපුම වැඩි වෙනවා. එතකොට උඩුකුරු තෙරපුම වැඩි වෙන විදිහට හදන්න නම් ඇතුලේ ලොකු කුහරයක් හදලා අපි හදන්නේ. හේතුව එතකොට ලොකු මේ ජල පරිමාවක් ඒ වස්තුවෙන් විස්ථාපනය වෙනවා. උඩුකුරු තෙරපුම වැඩි වෙනවා. හරි එතකොට ලියන්න මේම බෝට්ටුව සෑදීමේදී මම කියන්නම් උත්තරේ ලියා ගන්න හැමෝම. ඕගොල්ලෝ ලියලා තිබ්බත් කවන්නේ ලියා ගන්න මේ. බෝට්ටුව සෑදීමේදී විශාල අභ්‍යන්තර පරිමාවක් ඇති ලෙසට ඒ සාදයි එවිට එමගින් විස්ථාපනය වන ජලයේ බර වැඩි නිසා උඩුකුරු තෙරපුම වැඩිය. එමගින් විස්ථාපනය වන ජලයේ බර වැඩි නිසා උඩුකුරු තෙරපුම වැඩිය. හරි ඊළඟට අහනවා අපෙන් බෝට්ටුවෙන් විස්ථාපිත ජලයේ බර කිලෝග්‍රෑම් 2 නම් උඩුකුරු තෙරපුම සොයන්න. හරි එතකොට ඔන්න අපිට ආකිමිඩිස් දීලා තියෙනවා ආකිමිඩිස් මූලධර්මය. මොකක්ද ආකිමිඩිස් මූලධර්මයෙන් කියන්නේ? මේ කීවෙනි ප්‍රශ්නේ 14. උඩුකුරු තෙරපුම සමානයි විස්ථාපිත ජලයේ බර. මේ ආකිමිඩිස් මූලධර්මයෙන් කියන්නේ මේකයි. උඩුකුරු තෙරපුම සමාන වෙනවා විස්ථාපිත ජලයේ බර නැත්නම් තරලයේ බර. ඒතර අපිට දීලා තියෙනවා විස්ථාපිත ජලයේ බර කිලෝග්‍රෑම් 2යි. නේද? හැබැයි මේක කිලෝග්‍රෑම් නේ ළමයි. මේ කිලෝග්‍රෑම් අපි බරනේ නිව්ටන් වලට හරවන්න ඕන. නේද? එහෙමනම් අපි මොකද කරන්නේ? කිලෝග්‍රෑම් නිව්ටන් කරන්න නේද? අපේ සමීකරණේ F සමානයි ma. බලය සමානයි ස්කන්ධයේ වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය. මේක වැඩි කරන්න ඕනේ ගුරුත්වජ ත්වරණය 10යි ms ඍණ 2කින්. එතකොට ලැබෙනවා අපිට නිව්ටන් 20යි කියලා. බෝට්ටුව මගින් විස්ථාපනය කරපු ජලයේ බර කිලෝග්‍රෑම් 2 නම් උඩුකුරු තෙරපුම නිව්ටන් 20යි ඒ වෙලාවේ. හරි ඊළඟ එක කන්ද උඩරට චාරිකාවට සහභාගී වූ සිසුන් රැගෙන ගිය ජලයේ පිරි බෝතලයක් තිබූ ආකාරයත් හිස්කර වසා තැබූ විට වුන් කොළඹ පැමිණි පසු පෙනුන ආකාරයත් පාත දැක්වේ. ඊට සිදුවීම විද්‍යාත්මකව පහදන්න. ඔව්
ඇයි කොළඹ ආපුවාම බෝතලේ ඇකිලිලා තියෙන ළමයි? කන්ද උඩරටදී පීඩනය මේ වායු පීඩනය අඩු මට්ටමක තියෙන හින්දාත් කොළඹ ආවම වායු පීඩනය වැඩි මට්ටමක තියෙන හින්දා. ඔව්. ළමයි කොළඹ කියන්නේ උන්නතාංශය අඩුයි. මුහුදු මට්ටමේ ඉඳන් උඩ උස අඩුයි නේද? එතකොට කන්ද උඩරටදී වායුගෝලීය පීඩනය අඩුයි. අපි දන්නවා අපි කඳුකර ප්‍රදේශයකට යනකොට මේමනේ අපි දැන් අපේ පොළොව මට්ටම ළමයි මෙහෙමයි තියෙන්නේ. නේද? මේ මුහුදු මට්ටමේ ඉඳන් ටික අපි කඳුකරේ ඩෝම යනවා. එතකොට මෙහෙම අපේ වායුගෝලය තියෙන්නේ. නේද? මේ කඳුකරේදී මේ වායුගෝලයේ උස අඩුයි. එතකොට පීඩනය අඩුයි. පීඩනය අඩුයි. වැඩිම පීඩනයක් තියෙන්නේ මේ මුහුදු මට්ටමේ. වායුගෝලයේ ඝනකම වැඩි, ඒක නිසා පීඩනය වැඩි. එතකොට මේ පහළට එනකොට නේද දැන් මේ බෝතලේ කඳුකරේදී වතුර බීලා බෝතලේ දැන් මූඩිය වහලවම තියෙනවා. එතකොට මේක පහළට අරන් ආපුවාම මොකද වෙන්නේ? වායුගෝලීය පීඩනය වැඩි වෙච්ච නිසා බෝතලේ ඇකිලිලා තියෙනවා. පිටින් පීඩනය වැඩි. දැන් මේකේ ඇතුලේ පීඩනයක් තියෙනවා, වාතයේ තියෙනවානේ. එතකොට එළිය පීඩනයයි ඇතුලේ පීඩනයයි සමානයි. පහළට එනකොට මොකද වෙන්නේ? බෝතලයේ තුල පීඩනයට වඩා වායුගෝලීය පීඩනය වැඩි වෙනවා. ඒක නිසා බෝතලය ඇකිලෙනවා. නේ? එවනම් මේ අදහස තියෙනවා නම් හරි. නැත්තම් මේව ලියාගන්න. පහළට එන විට බෝතලයේ තුල පීඩනයට වඩා බෝතලයේ තුල පීඩනයට වඩා වායුගෝලීය පීඩනය වැඩි වන නිසා බෝතලය හැකිලීම සිදුවේ. ඊට පස්සේ දෙවෙනි එක අහනවා ඒකේ හැකිලුණු පසුව බෝතලයේ ඇතුළත හා පිටත පීඩනය පිළිබඳව ඔබට කුමක් කිව හැකිද? දැන් ඇකිලුණාම ළමයි බෝතලයේ ඇකිලුණාම ඇතුලේ තියෙන වාතයේ පීඩනය වැඩි වෙනවා. නේද? හැබැයි මෙහෙමයි දැන් බෝතලේ ඇකිලිලා තියෙද්දි වායුගෝලීය පීඩනයයි ඇතුලේ පීඩනයයි සමානයි. සමාන වෙනකන් තමයි මේ ඔය බෝතලේ ඇකිලෙන්නේ. ඊට පස්සේ ඇකිලෙන්නේ නැහැ. දෙපැත්තෙම සමානයිනේ. දෙපැත්තේ දෙගොල්ලෝ අල්ලන් ඉන්නේ. ඇතුලේ ඉන්න වාතයෙන් එළියට තල්ලු කරනවා, එළිය කට්ටිය ඇතුලට තල්ලු කරනවා. තවදුරටත් හැකිලෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වෙලාවේදී බෝතලයේ තුල වායු පීඩනයයි පිටත වායුගෝලීය පීඩනයයි සමානයි. හැකිලුණු පසුව බෝතලයේ ඇතුළත හා පිටත පීඩනය පිළිබඳ ඔබට කුමක් කිව හැකිද? පීඩනයේ සමාන වේ. දෙපස පීඩනයේ සමාන වේ. ඊළඟ එක බෝතලයේ සිදුරු පැවතීම වැනි හේතුන් මෙම ප්‍රතිඵලය නොලැබීමටද ඉඩ ඇතැයි විද්‍යා ගුරුතුමා පැවසීය. ගුරුතුමාගේ අදහස වැඩිදුරටත් තහවුරු කළ හැකි මේ සඳහන් නොවන වෙනත් හේතු දෙකක්. ඔව් දැන් බෝතලේ හිලක් තිබ්බොත් ළමයි එළියේ තියෙන වාතය ඇතුල් වෙනවනේ බෝතලේ ඇතුළට. එතකොට මෙහෙම ඇකිලෙන්නේ නැහැ. ඒ වාගේ තව වෙන්න පුළුවන් කාරණා දෙකක්. වෙන්න පුළුවන් කරුණු. බෝතලේ මුඩිය ඇරලා තිබ්බොත් සර් ඔව් මුඩිය බුරුල් වී තිබීම, මුඩිය විවෘත වී තිබීම එහෙමත් ගන්න පුළුවන්. තව එකක් ළමයි වතුර ටිකක් තිබ්බොත් වතුර ටිකක් තිබ්බොත් එතකොට ජලයේ වාෂ්ප වෙලා පීඩනය වැඩි වෙනවා. තව කරුණක් තියෙනවා වැදගත් එකක්. ඒ තමයි දැන් අපි නුවරඑළි ගියාම උෂ්ණත්වය අඩුයිනේ.
අපි කොළඹ ආපුවාම උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට ඇතුලේ පීඩනය වැඩි වෙනවා ළමයි. හරි එතකොට දැන් අර උෂ්ණත්ව වෙනස නිසා මේ ප්‍රතිඵලය ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රතිඵලය නැති වෙලා යන්න පුළුවන්. වෙන්නේ නැතුව මෙහෙම වෙන්නේ නැතුව යන්න පුළුවන්. මේ ප්‍රතිඵලය ලැබෙන්න නම් උෂ්ණත්වයක් නියතව තියෙන්න ඕන. කොළඹ ප්‍රදේශයේ අපි දන්නවා උෂ්ණත්වය වැඩි නේ කොහොමදත්. ඒක උෂ්ණත්වය වැඩි වුණාම පීඩනය වැඩි වෙනවා. වායුවල චාලක ශක්තිය වැඩි වෙලා. දැන් අර අපි කිව්වේ මේ බැලුම් බෝල දවල්ට පුම්බලා දීපු උදේට පුම්බෝ බැලුම් බෝල දවල්ෙදි පුපුරන්නේ ඇයි? උෂ්ණත්වය වැඩි වෙද්දී ඇතුළේ පීඩනය වැඩි වෙන නිසා. නේ? ඉතින් ඒ වැඩෙත් වෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. ඒක අනිවාර්යයෙන් ලියලා නැත්තම්. වෙනත් හේතු දෙකක්. එතකොට උෂ්ණත්වයේ වෙනස් වීම. බෝතලේ මූඩිය බුරුල් වී තිබීම. ඒ වාගේ හේතු. මෙම සිද්ධිය පරීක්ෂා කිරීම සඳහා ගෙන යාමට වඩාත්ම සුදුසු විද්‍යාගාර උපකරණය නිර්ද්‍රව වායු පීඩන මානය ළමයි. මේ සිද්ධිය ඇති වෙන්නේ වායු පීඩනය නිසා. එතකොට මේක පරීක්ෂා කරන්න ගෙනියන්න සුදුසුම උපකරණය තමයි නිර්ද්‍රව වායු පීඩන මානය. ළමයි මේකේ මිලිලීටර් වෙන්න ඕනේ මෙතන. විස්ථාපිත ජල පරිමාණ මිලිලීටර් 90ක් නම්. එමේ ජල පරිමාණ ස්කන්ධය කොහොමද? මේක හොඳ ප්‍රශ්නයක්. ඔක හදන්න ඕනද? ඒක තමයි බැලුවේ වෙලා යනවා. හැබැයි හදන්න ඕගොල්ලන්ට නේද ටිකක්. මම මේක දානවනේ සර්. ඔක අපි කරලා තියන ලබනහත් බැලුවා නම් හරිනේ. මේක තමයි මේ මම ගෲප් එකකට දාන්නම් මේ පේපර් එක. මේකේ 4 වෙනි ප්‍රශ්නේ ලියලා තියන්න. කෙටි ප්‍රශ්න ටිකක් කරලා තියන්න ඕගොල්ලෝ. කෙටි ප්‍රශ්න වලක් තියෙනවා ළමයි. මේ හොඳ ප්‍රශ්න තියෙනවා මේ පේපර් එකේ. එතකොට ඕගොල්ලෝ කෙටි ප්‍රශ්න ටිකක් කරලා තියන්න. මේ 4 වෙනි ප්‍රශ්නේ මම සාකච්ඡා කරනවා. කෙටි ප්‍රශ්න පත්‍රයේ උත්තර ටික මම දානවා. මේ කෙටි ප්‍රශ්නත් හැබැයි කීපයක් තිබ්බා පොඩි අඩුපාඩු ආගයක් මම දැක්කා. එහෙම තිබ්බොත් ඒවා තියන්න. හරි අපි ලබන සතියේ ඔය 4 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. ලියලා තියන්න. මම මේ පේපර් එක ගෲප් දෙකට දාන්නම්. අපි ලබන සතියේ අලුත් පාඩම් පටන් ගන්නවා. ඒ වෙද්දී මේ අලුත් ටියුට් එක අරගෙන යන්න. හරි එහෙමනම් අපි අද පන්තිය නවත්තමු ළමයි. ඔව්. සර් ලබන සතියේ 7ට විතර කරමුකෝ මේ. අද දවස් 7ට බෑ නේද? අද 7ට මේ පන්ති තියනවා කියලා දාලා තිබ්බා. මේ බදාදා එක නම් කරන්න පුළුවන් වේලාසන 6ට කරමු බදාදා එක 6:00මාර. හා සර්. ලෙසාරට මේ කීය වෙනකන්ද තියෙන්නේ? සර් යා කිව්වේ නම් 7ට පුළුවන් කියලා 6:00මාර වෙනකන් කියලා ක්ලාස් තියෙන්නේ කියලා. ලෙසාර කීයටද පුළුවන්? 7ට පුළුවන්ද? 7ට පුළුවන්ද කියලා මැසේජ් දාන්නකෝ. පස්සේ මේ ගෲප් එකට දැම්මත් කවන්නේ. 7ට පුළුවන් නම් අදට පටන් ගමු. හරි. හරි දාන්නකෝ මැසේජ් එකක් 7ට පුළුවන්ද කියලා. රයිට් එහෙනම් අපි අනිත් දවසේ ඉතුරු අලුත් පාඩම් පටන් ගන්නවා. එහෙනම් අපි නවත්තමු ළමයි පාඩම. හරි ආයිබෝන් හැමෝටම.
අයිබෝන් සර් thank you හරි